උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණිය. අපි මේ වෙනකොට සම්පූර්ණයෙන් සාකච්ඡා කරලා අවසන් කරලායි තියෙන්නේ. අපි අද හොයලා බලන්න යන්නේ මේ ප්‍රවේණියෙන් අපිට විභාගයට දෙන්න පුළුවන් ගැටලු මොනවද කියන එක. ඒතර අපිට බහුවර්ණ ප්‍රශ්න හදන්න පුළුවන් මේකේ. ව්‍යුහගත රචනා ප්‍රශ්න දෙන්න පුළුවන්. ඒ වගේම රචනා මාදිලියේ ප්‍රශ්න දෙන්න පුළුවන්. අපි මුලින්ම හොයලා බලමු ප්‍රවේණියෙන් අපිට දෙන්න පුළුවන් බහුවර්ණ ගැටලු මොනවද කියන එක. බලන්න ගන්න ප්‍රශ්නේ මෙන්න ඥානයක් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය තෝරන්න. ප්‍රශ්නේ අහන්නේ ඥානයක් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය මොකක්ද කියලා. මේ බලන්න. අන්න. ඒතර ඥානයක් කියලා කියන්නේ මේ වර්ණ දේහයක තියෙන DNA එක. මෙන්න මේ DNA දාම කොටසක් අපි කියනවා ඥානයක්. එතකොට ඔය DNA දාම කොටස අපි ගත්තොත් මේ විදිහට අපි මේ දෙන්නව ලෙහා ගත්තාම මේ විදිහට අපි DNA එකේ හයිඩ්‍රජන් බන්ධන වලින් කඩලා පොලිනියුක්ලියෝටයිඩ් දාම දෙක වෙන් කරමු. එතකොට වෙන් කරපුවාම අපිට හම්බ වෙනවා මේ නයිට්‍රජනීය භස්ම ටික. එතකොට මේ ඇඩිනීන් තිබ්බනම් මේ පැත්තේ තයමීන් තියෙනවා, ගුවැනින් තිබ්බනම් සයිටෝසින් තිබ්බනම් ගුවැනින්, ඇඩිනීන් තිබ්බනම් තයමීන් තිබ්බනම් ඇඩිනීන්. එතකොට අපි දන්න එකක් තමයි ප්‍රෝටීන සංශ්ලේෂණයේදී මෙන්න මේ නයිට්‍රජනීය භස්ම නැත්නම් නියුක්ලියෝටයිඩ් තමයි පණිවිඩය දෙන්නේ අවශ්‍ය ප්‍රෝටීනය හදන්න කියලා. ඉතින් ඒකට අදාළව mRNA එකක් මුලින්ම හදා ගන්න ඕනේ. අපි mRNA එකක් හදාගන්න. මේ තියෙන්නේ mRNA. ඔය mRNA එක සෛලේන න්‍යෂ්ටියෙන් එළියට යවලා ඒ mRNA වලට අනුරූපව අපි මක් කරගන්නවද? පොලිපෙප්ටයිඩ් එක ඇමයිනෝ අම්ල රටාවක් හදාගන්න. එතකොට ඥාන මගින් මොනවද කරන්නේ? එතකොට ඥාන තියෙන්නේ වර්ණ දේහවල DNA මත. මේ DNA කොටසක් තමයි අපි කියන්නේ ඥානය. එතකොට ඥානයක් මගින් මොනවද කරන්නේ? අන්න ප්‍රෝටීන එක ඇමයිනෝ අම්ල රටාවක් තීරණය කරනවා. එතකොට ඥාන දෙමව්පියන්ගෙන් දරුවන්ට ලක්ෂණ අරයි යන ඒකක විදිහට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඥානයේ හැඳින්වීමට ඔක්කොම ටික තියෙනවා. එතකොට ජනකයින්ගෙන් ජනිතයින්ට ලක්ෂණ සම්ප්‍රේෂණය කරන වර්ණ දේහවල DNA මත තිබුණු පොලිපෙප්ටයිඩ් එකකට එමත් නැත්නම් ප්‍රෝටීන එකකට කේතය සපයන අන්න නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලක් එමත් නැත්නම් නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙලක් අපි කියනවා මොකක් කියලාද? ඥානයක් ලෙස හඳුන්වනවා. මෙන්න ඔකේ නිවැරදි හැඳින්වීම. බලන්න ඥානයේ අර්ථ දැක්වීම. ඔබ පොඩි කෙටි සටහන් පොතක් තියාගන්න දරුවනේ මේ වැදගත් කාරණා ටික ලියාගන්න. මේවා විභාගයේදී ව්‍යුහගත ප්‍රශ්න පත්‍රයේ තියෙන්නත් පුළුවන්. එහෙනම් අපි පොඩි කෙටි සටහනක් හදාගන්න එක වඩා හොඳයි. අනේ එතකොට කියනවා මොකක් කියලාද මේ? ජනකයින්ගෙන් ජනිතයින්ට ප්‍රවේණික ලක්ෂණ සම්ප්‍රේෂණය කරන ගති ලක්ෂණ එකක් හෝ කීපයක් සඳහා වැදගත් වන විශේෂිත ප්‍රෝටීන හෝ පොලිපෙප්ටයිඩ් එකකට කේතය සපයන නිශ්චිත වර්ණදේහ පතයක පිහිටි. නිශ්චිත වර්ණදේහ පතයක පිහිටි එහෙමත් නැත්නම් ස්ථානගතව පවතින DNA වල නියුක්ලියෝටයිඩ් එහෙමත් නැත්නම් මං කියව නයිට්‍රජනීය භස්ම අණුපිළිවෙලක් අපි කියනවා මොකක් කියලාද? ඥානය. එතකොට මේ කරුණු ටික එහාට මෙහාට මාරු වුණාට කමක් නැහැ. විභාගෙදී ලකුණු දෙන්නේ පොයින්ට්ස් ටිකට. කොහේ හෝ තැනක තියෙනවා නම් ජනකයින්ගෙන් ජනිතයින්ට සම්ප්‍රේෂණය වන ලකුණක් දෙන්න. වර්ණ දේහවල DNA මත තියෙන ලකුණක් දෙන්න. ප්‍රෝටීන එක එහෙමත් නැත්නම් පොලිපෙප්ටයිඩ් එකකට කේතය සපයන ලකුණක් දෙන්න. අන්න එහෙමනේ අපිට ගන්න. ඒ ටික එහාට මෙහාට දාලා අපිට ලියන්න පුළුවන්. පැහැදිලි. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මේ
පතය කියලා කියන්නේ වර්ණ දේහයක මේ ඥාන පවතින නිශ්චිත ස්ථානේ. ඒ වගේම අපි කියනවා මොකක් කියලාද? ඥාන ජීවීන්ගේ ආවේනික ඒකකේ. ආවේනික ඒකකේ. මේකෙන් තමයි පණිවිඩය අරයි යන්නේ ඊළඟ පරම්පරාවට කියන්නේ. පැහැදිලිද? අන්න. එතකොට බලන්න එහෙමනම් ප්‍රශ්නේ. මෙන්න ප්‍රශ්නේ. දැන් අපිට උත්තරයක් ගොඩනගා ගන්න පුළුවන්. එක වර්ණ දේහයක වූ DNA අණුවක් තුල ඥාන ඇත. අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශය තෝරන්න කියලා. වර්ණ දේහයක DNA අණුවක් තුල ඥාන ඇත මෙතන. නිවැරදි. දෙක ගති ලක්ෂණ එකක් හෝ කීපයක් සඳහා වැදගත් වේ. එකත් නිවැරදි. විශේෂිත ප්‍රෝටීනයකට හෝ පොලිපෙප්ටයිඩයකට කේතය සපයනවා මැසේජ් එක දෙනවා. ඒකත් නිවැරදි. දෙමව්පියන්ගෙන් දරුවන්ට තොරතුරු ගෙන යන ඒකක. අපි කියන්නේ ආවේනික ඒකක. ජනකයින්ගෙන් ජනිතයින්ට ලක්ෂණ සම්ප්‍රේෂණය කරන. එමත් නැත්නම් දෙමව්පියන්ගෙන් දරුවන්ට ලක්ෂණ සම්ප්‍රේෂණය ගෙනෙන ඒකක. ඥානයක් සතුව ඇලීල යුගල් කීපයක් ඇත. ඥානයක ඇලීල දෙකයි තියෙන්නේ. කලාතුරකින් සමහර අවස්ථාවලදී ඇලීල දෙකකට වඩා තියෙන්න පුළුවන්. අපි ඉගෙන ගත්ත එක බහු ඇලීලතාවය කියලා. හැබැයි අපි ඉගෙන ගත්තේ නැහැ කොහෙදවත් ඥානයක ඇලීල යුගල් කීපයක් තියෙනවා කියලා අපි ඉගෙනගෙන නැහැ. පැහැදිලි? එහෙනම් මොකද්ද වෙන්නේ? යුගල් කීපයක් කියන එක අපිට පිළිගන්න බෑ. එහෙනම් අපි කියනවා අන්න පිළිතුර 4. 4 වැරදි. අපෙන් ඇහුවේ ඥානයක් සම්බන්ධයෙන් වැරදි ප්‍රකාශය. පළවෙනි ප්‍රකාශය නිවැරදි. දෙක නිවැරදි. තුන්වෙනි ප්‍රකාශය නිවැරදි. හතරවෙනි ප්‍රකාශය නිවැරදි. පස්වෙනි ප්‍රකාශය වැරදි. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? ඥානයක් සතුව ඇලීල යුගල් කීපයක් පවතී කියන එක නිවැරදි කාරණාවක් විදිහට පිළිගන්න බෑ. පැහැදිලිද? අන්න. ඔන්න අපි අවසන් කරා පළවෙනි බහුවර්ණ මාදිලියේ ප්‍රශ්න සාකච්ඡා කරලා. මෙන්න දෙවෙනි ප්‍රශ්නේ. බලන්න මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ කියලා. ජීවීන්ගේ ලක්ෂණ තීරණයට දායක වන ඇලීල පිළිබඳව වැරදි ප්‍රකාශය තෝරා. අපෙන් අහන්නේ ඇලීල පිළිබඳව වැරදි ප්‍රකාශය තෝරන්න කියලා. එතකොට මොනවද ඇලීල කියලා කියන්නේ? ඇලීලයක් කියලා කියන්නේ අපි ඇලීල හඳුන්වන්නේ බලන්න ඥානයක විකල්ප ස්වરૂප අපි කියනවා ඇලීල. ඥානයක විකල්ප ස්වરૂප අපි කියනවා මොනවා කියලාද? ඇලීල. මේ වර්ණ දේහය අන් ඒ වර්ණ දේහය මත අපි හිතමු ගෙවතුමෑ ශාකයේ උසට අදාළ ඥානේ ඇලීල දෙකක් තියෙනවා. එකක් කැපිටල් T අනිත් එක කැපිටල් T. එමත් නැත්නම් සිම්පල් T සිම්පල් T. එමත් නැත්නම් කැපිටල් T සිම්පල් T. එහෙනම් මොකද්ද කියන්නේ? අන්න ඥානයක විකල්ප ස්වરૂප අපි කියනවා මොනවා කියලාද? ඇලීල ලෙස හඳුන්වනවා. පැහැදිලිද? මේවා මේ වර්ණ දේහයක එකම පතයක තියෙන්න පුළුවන් මේ. අන්න අපි තුමු මේ කැපිටල් A අන සිම්පල් A. මේ ඇලීල දෙක. මේ විදියට ඇලීල වර්ණ දේහවල එකම පතයක මේවා මක් කරලා තියෙනවා. පිහිටලා තියෙනවා. එතකොට ඒත් එක්ක අපිට හම් වෙන කාරණාවක් තමයි මෙන්න මේ කැපිටල් T සිම්පල් T අවස්ථාවේ මේ විෂම යුග්මක අවස්ථාවේ අදාළ රූපානුදර්ශයේ ඉස්මතු කරන්න දායක වන ඇලීලය අපි තුමුකෝ මේක උස කියලානේ අපිට හම්බෙන්නේ. එතකොට මේ උස කියන ලක්ෂණය ඇති කරන්න දායක වන කැපිටල් T අපි කියනවා ප්‍රමුඛ ඇලීල කියලා. ප්‍රමුඛ ඇලීල. පැහැදිලි? එතකොට මෙන්න මෙතනදී විෂම යුග්මක අවස්ථාවේ ලක්ෂණය තීරණය කරන්න දායක වෙන්නේ නැති එක්කෙනා ඉන්නේ කවුද? සිම්පල් T.
එයා අපි කියනවා කවුරු කියලාද? නිලීන ඇලීල කියලා. බලන්න ඔන්න ඔය කියන සිද්ධාන්ත ටික මේ තියෙන සමජාත වර්ණ දේහවල එකම පතයක තියෙන මේ එකම පතයක තියෙන ජානේක විකල්ප ස්වරූප තමයි අපි කියන්නේ මොනවා කියලාද? ඇලීල කියලා කියන්නේ. ජානපතය වර්ණ දේහයක් මත ජානයක් පිහිටන යම් නිශ්චිත ස්ථානයක් ජානපතයක් ලෙස හඳුන්වනවා. මින් පැහැදිලි වන්නේ වර්ණ දේහ මත ජාන යම් අනුපිළිවෙලකට සකස්ව ඇති බවයි. ඔව් වර්ණ දේහ මත ජාන පිහිටලා තියෙන යම් රටාවකට අනුවයි ඕක පිහිටලා තියෙන්නේ. මේ ඇලීල නැත්තම් ඇලීලික ජාන බලන හැඳින්වීම මොකක්ද කියන්නේ? වර්ණ දේහවල එකම පතයක පිහිටි ජානයක විකල්ප ස්වරූප. ඔබ එක වචනයක් පාඩම් කරගන්න. විකල්ප ස්වරූප. ඒකට ඉතින් තව වචනයක් පාවිච්චි කරන්න පුළුවන්. ප්‍රත්‍යාවර්ත ස්වරූප නැත්නම් ඒකාන්තර අනුවාද. ඔක්කොම වචන පාඩම් කරන්න යන්න එපා. ඒතර පැටලෙ. මම පාඩම් කරන් තියන් ඉඳලා තියෙන්නේ උසස් පෙළ කරන කාලේ අන්න විකල්ප ස්වරූප අපි කියනවා ඇලීල. පැහැදිලිද? සාමාන්‍ය ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල යුගලක්දායක වේ. පැහැදිලි? ඒවායේ නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල මක් වෙන පුළුවන්ද? වෙනස් වෙනවා. පැහැදිලි? ඒතර ඔය නියුක්ලියෝටයිඩ් අණුපිළිවෙල වෙනස් වෙනවා කියන්නේ එයා කේතේ සපයන ප්‍රෝටීනයේ ඇමයිනෝ අම්ල අණුපිළිවෙල මක් වෙනවා කියන එකද? වෙනස් වෙනවා කියන එක. පැහැදිලිද? අන්න. එතකොට සාමාන්‍ය ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල යුගලක්දායක වෙනවා. කලාතුරකින් සමහර අවස්ථාවලදී ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල යුගලකට වඩා දායක වන අවස්ථා තියෙනවා. ඒ තමයි මිනිසාගේ රුධිර ගණන. ABO රුධිර ගණන ඇති කිරීම සඳහා ඇලීල 3ක් දායක වෙනවා. IA, IB, සිම්පල් I කියන ඇලීල. අන්න. පැහැදිලි? බලන්න සමයෝගී බව හා විෂමයෝගී බව. සර්ව සම ඇලීල දෙකක් තිබ්බොත් ඒ කියන්නේ එක්කෝ සිම්පල් T එමත් නැත්නම් කැපිටල් T. අන්න අපි කියනවා සමයෝගී. බලන්න යම් ජානයක සර්ව සම ඇලීල දෙකක් දැරීමේ తত্ত্বය සමයෝගී බව කියලා කියනවා. එහෙම නැත්නම් ඒකටම තව සමාන පදයක් පාවිච්චි කරන්නේ සමයුග්මක බව. පැහැදිලිද? එතකොට ඇලීල වෙනස් නම් මේ විදිහ එකක් තිබ්බොත් අපි කියන්නේ ඒක විෂම යුග්මක බවක් කියලා අපි හඳුන්වනවා. පැහැදිලිද? එතකොට ප්‍රමුඛ ඇලීල මම පැහැදිලි කරේ විෂම යෝගී අවස්ථාවේ යම් ලක්ෂණයක් තීරණය කිරීම සඳහා දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල. බලන්න නැද්ද කියලා? විෂම යෝගී අවස්ථාවේ ඒ කියන්නේ කැපිටල් T සිම්පල් T අවස්ථාවේ අන්න විෂමයෝගී අවස්ථාවේ කැලීලයක් ප්‍රකාශය යටපත් කිරීම මගින් ජීවියාගේ රූපානුදර්ශය නිරූපණය කරන ඇලීල. මෙයාව යටපත් කරනවා මේ. සිම්පල් T යටපත් කරලා කැපිටල් T වල ලක්ෂණ එළියට එනවා හින්දා ලැබෙනවා රූපානුදර්ශයක්. මොකක් කියලාද? උස කියන රූපානුදර්ශය ලැබෙන. එhmenan අපි කියනවා මොකක් කියලාද ඒක? ප්‍රමුඛ ඇලීල. පැහැදිලි? නිලීන ඇලීල කියලා කියන්නේ අපි කියනවා මොකක් කියලාද? විෂම යුග්මක අවස්ථාවේ රූපානුදර්ශයට බලපෑමක් ඇති කරන්නේ නැහැ. පැහැදිලිද? අන්න විෂම යෝගී අවස්ථාවේ රූපානුදර්ශයට බලපෑමක් අන්න ඇති නොකරන කියන්නේ යටපත්ව පවතින ඇලීල අපි හඳුන්වනවා මොනවා කියලාද? නිලීන ඇලීල ලෙස හඳුන්වනවා. ඒතර ඔන්න ඔය කාරණා ටික අපිට මේ ප්‍රශ්නේදී ඕන වෙන්නේ. ප්‍රමුඛ ඇලීල, නිලීන ඇලීල, සමයෝගී බව, විෂමයෝගී බව. පැහැදිලිද? ඔන්න ඔය කියන කාරණා ටික අපි පාවිච්චි කරලා තමයි මේ ප්‍රශ්නෙට උත්තරේ හොයන්නේ.
ආන්න ගන්න. දැන් පුළුවන් උත්තරේ කියන්න කෙලින්. ජීවීන්ගේ ලක්ෂණ තීරණයට දායක වන ඇලීල පිළිබඳ වැරදි ප්‍රකාශය. 1. ජානයක විකල්ප ස්වරූප නැත්නම් ප්‍රත්‍යාවර්තාකාර ඇලීල නම් වේ. ඉතා නිවැරදි. 2. එක් ජානයක ඇලීල යුගලක් ඇත. ඉතා නිවැරදි. ඇලීල සමජාත වර්ණ දේහවල එකම පතයක පිහිටා ඇත. නිවැරදි. බලන්න 4 වෙනි එක. විෂම යුග්මක අවස්ථාවේ, ඒ කියන්නේ කොයි අවස්ථාවේද මේක? විෂම යුග්මක අවස්ථාවේ ලක්ෂණයක් තීරණය කිරීම සඳහා දායක වන ඇලීල නිලීන ඇලීල. හොඳට කියවන්න. ප්‍රශ්නේ කියවන්න. හරියටම උත්තරේ 4 වෙනි උත්තරේ හරියට කියවන්න. විෂම යුග්මක අවස්ථාවේ මෙන්න මේ අවස්ථාවේ ලක්ෂණයක් තීරණය කිරීම සඳහා දායක වන ඇලීල නිලීන ඇලීලලු. පොඩි ප්‍රශ්නාර්ථයක් තියෙනවා. මේක හරිද කියන එක සම්බන්ධ. අපි පස්වෙනි උත්තරෙත් කියවලා බලමු. විෂම යුග්මක අවස්ථාවේ ලක්ෂණයක් තීරණය කිරීම සඳහා දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල නම් වේ. ඒ කියන්නේ මේක තමයි මේ. විෂම යුග්මක අවස්ථාවේ ලක්ෂණයක් තීරණය කිරීම සඳහා දායක වන ඇලීල ප්‍රමුඛ ඇලීල. ඒක ඉතා නිවැරදි. පැහැදිලිද? එහෙනම් වැරදි පිළිතුර මොකක්ද? අන්න ප්‍රශ්නාංක 2ට අපෙන් අහන්නේ වැරදි පිළිතුර මොකක්ද කියලා. අපි කියනවා වැරදි විෂම යුග්මක අවස්ථාවේ ලක්ෂණයක් තීරණය කිරීම සඳහා දායක වන ඇලීල නිලීන ඇලීල කියන එක වැරදි ප්‍රකාශයක්. ඒකේ නිවැරදි ප්‍රකාශය වෙන්න ඕන කොහොම එකක්ද මේ? අන්න. එතකොට දරුවෙකුට මෙහෙම ප්‍රශ්නයක මේ જાතිය උත්තර දෙකක් ආපුවාම එයා පටල ගන්නවා සමහර විට. ප්‍රමුඛ ඇලීලද නිලීන ඇලීලද කියන එක ඉදා නිවැරදි අවබෝධයකින් ඉන්න. එතකොට උත්තරේ වඩා ලේසියෙන් ගොඩනගා ගන්න පුළුවන්කම තියෙනවා. අපි යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. අන්න 3 වෙනි බහුවර්ණ මාදිලියේ ප්‍රශ්නේ. මෙන්ඩල් තම ප්‍රවේණි විද්‍යා පරීක්ෂණ සඳහා පීසම් සැටයිව අපි කිව්වේ ගෙවතුමෑ කියන ශාකය තෝරා ගැනීමට හේතු නොවන ලක්ෂණය කුමක්ද? එතකොට අපි බලමු මොනවද මේ ගෙවතුමෑ ශාකය තෝරගන්න පාවිච්චි කරපු ලක්ෂණ කියලා. ආවේනික පරීක්ෂණ සඳහා ගෙවතුමෑ පීසම් සැටයිවම් තෝරා ගැනීමට හේතු. 1. නොමුහුන් පෙළ සෛල පැවතී. මතක් වෙනවද බලන්න. මොකද්ද නොමුහුන් පෙළයි කියන්නේ? කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් ඔවුන් අතර කොච්චර වාරයක් අන්තර් අභිජනනය කරත් සෑම පරම්පරාවකම එම ලක්ෂණයම නම් හම්බෙන්නේ අපි කියනවා නොමුහුන් පෙළයි කියලා. මේ අන්න අපි උස ශාක දෙකක් මුහුන්කරණය කරනවා. උස ලැබෙන්නේ සියලුම ශාක උස අපිට ලැබුණා. බෙන්ඩල්ට ලැබුණා. එතකොට මේ ලැබෙන උස ශාක දෙකක් නැවත මුහුන්කරණය කරනවා. ඒත් මොකද වෙන්නේ? අන්න ඒත් අපිට හම්බ වෙන්නේ අපි කියනවා මොනවද? උස ශාකමයි හම්බ වෙන්නේ. මේ විදිහට කිසියම් ලක්ෂණයක් සම්බන්ධයෙන් අවස්ථා ගණනාවකදී ඔවුන් අතර අන්තර් අභිජනනය කරත් එම ලක්ෂණයම නම් එන්නේ අපි කියනවා මොකක් කියලාද? අන විශේෂ කාරණාවක් නොමුහුන් පෙළයි. එහෙනම් ඔන්න එකක් අපිට හම්බ වෙන ගෙවතුමෑ ශාක තෝරගන්න නැත්නම් පීසම් සැටයිවම් තෝරගන්න එකක් තමයි නොමුහුන් පෙළ සෛල පැවතී. ඒ වගේම ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් ගණනාවක් පැවතී. උස මිටි බව, මල්වල දම් හෝ සුදු පාට බව, සමහර ශාකවල දම් පාට මල් පිපේ. සමහර ඒවල සුදු පාට මල් පිපේ. කෙටි ජීවන චක්‍රයක් පැවතී. ඒ කියන්නේ මේගොල්ල ඇට පැලවෙලා, ගහ හැදිලා, මල් පිපිලා අන්න මල් ටික ඉවර වෙලා යන්න කෙටි කාලයයි ගත වෙයි. දැන් අපිට කෙටි කාලයක් තුළ පරම්පරා කීපයක් විශ්ලේෂණය කරන්න පුළුවන්. සොපරාගණය සිදු කරන ශාක මේගොල්ලෝ. එහෙනම් අපිට අපේ අභිමතයේ පරිදි මේගොල්ලන්ව පරාගණය කරන්න අපිට පුළුවන්කම ලැබෙනවා. ඒ වගේම සෑම මුහුමකදීම
ප්‍රජනිතයින් විශාල සංඛ්‍යාවක්. ඒ කියන්නේ මේවල බීජ මහා විශාල සංඛ්‍යාවක් හම්බෙනවා. අපිට මේ බීජ පැල කරලා ශාක විශාල ප්‍රමාණයක් හදා ගන්න පුළුවන්කම තියෙනවා. මේ තමයි පීසම් සැටයිවම් තෝරා ගැනීමට හේතු වන්නේ. අපි බලමු එහෙමනම් ඕක අරගෙන අපේ ප්‍රශ්නෙට උත්තරයක් ගන්න එකෙන් කොහොමද සිද්ධාන්ත පාවිච්චි කරන්න කියලා. මෙන්න තම ප්‍රවේණ විද්‍යා පරීක්ෂණ සඳහා පීසම් සැටයිවම් තෝරා ගැනීමට හේතු නොවන ලක්ෂණය කුමක්ද? එක කැපී පෙනෙන ප්‍රතිවිරුද්ධ ලක්ෂණ යුගල් රාශියක් පැවතීම. ඉතා නිවැරදි. කෙටි ජීවන චක්‍රයක් පැවතීම. ඉතා නිවැරදි. පරපරාගණය සිදු කරන ශාක වීම. මොකද කියන්නේ? නොමුහුන් පෙළ සෛල පැවතීම. එකත් හරි. එකත් හරි. සෑම මුහුමකදීම ජනිතයින් විශාල ප්‍රමාණයක් ලැබීම. එකත් හරි. පැහැදිලි. එතකොට ඔන්න අපි දන්න නිවැරදි පිළිතුරු අපි ළඟ අන 4ක් තියෙනවා. එහෙනම් මොකද්ද වැරදි පිළිතුර වෙන්නේ? අන පරපරාගණය සිදු කරන ශාක වීම. දැන් මේක දැනගෙන නොහිටියත් අපිට උත්තරේ ගන්න පුළුවන්. ඇයි? පොඩි තර්කානුකූලව අපි දන්නවනේ එක නිවැරදි, දෙකක් නිවැරදි, හතරක් නිවැරදි, පහක් නිවැරදි. එහෙනම් 3 අපි දන්න සිද්ධාන්තයක් වුණත් නැතත් අපිට ඒක පිළිතුරු විදිහට ගන්න පුළුවන්. හැබැයි අපි දන්නවා පීසම් සැටයිවම් සෝපරාගණය සිදු කරන ශාක අනේන අපි කියනවා මොකක් කියලාද? පිළිතුර අංක 3. පැහැදිලිද? ඔන්න 3 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ පිළිතුර විදිහට අපිට 3 වෙනි පිළිතුර අපි ගත්තා. මොකද්ද ගන්න තියෙන්නේ? අපෙන් අහන්නේ අන්න හේතු නොවන ලක්ෂණය කුමක්ද? ගෙවතුමෑ ශාක තෝරා ගැනීමට හේතු නොවන ලක්ෂණය පිළිබඳවයි අපෙන් ප්‍රශ්න කළේ. මෙන්න ඊළඟ 4 වෙනි බහුවර්ණ මාදිලියේ ප්‍රශ්නේ. සුලභ මානව මෙන්ඩලීය ලක්ෂණයක් නොවන්නේ. සුලභ මානව මෙන්ඩලීය ලක්ෂණයක් නොවන්නේ. ඒතර අපි සිද්ධාන්ත විදිහට ඉගෙනගෙන තියෙනවා දරුවනේ. මෙන්ඩලීය ප්‍රවේණිගත වන ආකාරයෙන් අපිට හම්බ වෙන මානව මෙන්ඩලීය ලක්ෂණ ප්‍රවේණිගත වන ආකාරය. මිනිසා තුල දකින්න පුළුවන් මෙන්ඩලීය මූලධර්මවලට අනුව පරම්පරාගත වන ලක්ෂණ ගණනාවක් අපි ඉගෙනගෙන තියෙනවා. ඒකක් තමයි ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති. ඒතර මතක් කරගන්න ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති කියන එක. එතකොට අපි දැකලා තියෙනවා මේක මේ අන්න අපිට හම්බ වෙන නිදහස් කම්පෙති, මේ නිදහස් කම්පෙත්ත, මේ ඇලුණු කම්පෙති. මේක නිදහසේ තියෙන එකක්, මේක ඇල්ලති. පැහැදිලිද? එතකොට බලන්න මොකද්ද කියන්නේ කියලා. මේ නිදහස් කම්පෙති හැමතිස්සෙම මේ ප්‍රමුඛ කැපිටල් R එහෙමත් නැත්නම් කැපිටල් R සිම්පල් R මගින් අපිට හම්බෙන්නේ නිදහස් කම්පෙති. ඒ කියන්නේ මෙන්න මේ විදිහේ කම්පෙත්තක් නම් තියෙනවා. ඇලුණු කම්පෙති තමයි අපිට හම්බෙන්නේ සිම්පල් R එයාගේ කම්පෙත්ත ආන්න මේ විදිහේ එක. ඒතර ඔබ මතක තියාගන්න මේ කාරණා දෙක. පැහැදිලි? මේ ඇලුණු කම්පෙති, මේ නිදහස් කම්පෙති. ඔය එක මෙන්ඩලීය නළලේ කේශ රේඛාව පහතට නැමී පැවතී. අපි කියන විඩෝස් පීක් කියලා කියන්නේ. නළලේ කේශ රේඛාව අපි අන්න රූපයකින් අරන් බලමු. මේ නළලේ කේශ රේඛාව පහළට නැමිලා තියෙන. මෙතනින් නළලෙන් ආන්න පහළට නැමිලා තියෙන එක. මේක තමයි අපි කියන්නේ විඩෝස් පීක් තත්වයක්. ඒතර ඒක මිනිසා තුල දකින්න පුළුවන් මෙන්ඩලීය මූලධර්ම වලට අනුව පරම්පරාගත වන ලක්ෂණයක්. අන්න ඒකත් ඇති කරන්නේ කවුරු මගින්ද? කැපිටල් W අන්න අපි ඔක් ගමු මේ විදියට. කැපිටල් W එමත් නැත්නම් කැපිටල් W සිම්පල් W මගින් විඩෝස් පීක් තත්වයක් ඇති කරනු.
සිම්පල් W තිබ්බොත් විඩෝ ස්පීක් තත්ත්වයක් දකින්න හම්බ වෙන්නේ නැහැ. ආන්න වෙන්න. මේ සාමාන්‍ය තත්ත්වය. එහෙනම් ඔන්න එකක් අපි කිව්වා ඇලුණු කම්පෙති නිදහස් කම්පෙති පරම්පරාගත වෙන්න එකම විදියට දෙන්නම්. අනිත් එක විඩෝ ස්පීක්. එතකොට විඩෝ ස්පීක් ඇලුණු කම්පෙති නිදහස් කම්පෙති දෙකම ප්‍රමුඛ සමයුග්මක එමත් නැත්නම් විෂම යුග්මක තත්ත්වයක් මගින් ඇති කරා. මේ ඊළඟ එක කම්මුල් වල ගැසීම. කම්මුල් වල ගැසීම මේ අන්න කම්මුලේ තියෙන සිනුදු පේශී මගින් මක් කරනවද? ආන්න සංකෝචනය වෙලා සම ඇතුළට නෙරලා යන එක. මේ තියෙන බලන්න රූපය ආන්න මේ විදිහට හැම ඇතුළට මක් වෙන එකද? ආන්න නෙරලා යන එක. එක කම්මුලක තියෙන්න පුළුවන්. දෙකේම තියෙන්නත් පුළුවන් තත්ත්වය. ආන්න අපි කියනවා මොකක් කියලාද? සිනාසෙන විට මුහුණේ පවතින කෙටි සිනුදු පේශී සංකෝචනය වී සම ඇතුළට ඇද ගැනීම නිසා ආන්න වල ගැසීම සිද්ධ වෙනවා දකින්න පුළුවන්. ඒක හැමම ලියන්න විභාගෙට ඇහුවොත්. පැහැදිලිද? සාමාන්‍යයෙන් කම්මුල් දෙකේම මේ තත්ත්වය ඇති වෙනවා දකින්න පුළුවන්. එක් කම්මුලක විතරක් වල ගැසීම විරල ලක්ෂණයක් කලාතුරකින් ඇති වෙන එක. එතකොට මේක සිද්ධ වෙන්නේ මේ බලන්න කම්මුල් වල ගැසීමට හේතු වෙන්නේ. ඒතර ඔය දෙක තුනම එකට පාඩම් කරගත්ත හැකි. නිදහස් කම්පෙති, ඇලුණු කම්පෙති, විඩෝ ස්පීක් අනිත් එක කවුද? අන්න කම්මුල් වල ගැසීම. ඒකටත් හේතු වෙන්නේ කවුද? ප්‍රමුඛ සමයුග්මක හෝ විෂම යුග්මක තත්ත්වය මගින් කම්මුල් වල ගැසීම සිද්ධ කරනවා. නිලීන සමයුග්මක තත්ත්වය සාමාන්‍ය තත්ත්වය ඇති කරනවා දකින්න පුළුවන්. මේ බලන්න. දිව රෝල් කිරීමේ හැකියාව. මේ දිවේ දෙපැත්තෙන් ආන්න පොඩි නාලයක් විදියට රෝල් කිරීම. රූපේ බලලා ඉන්නේ. දිව නාලයක් විදියට මුඛයෙන් එළියට ගන්නකොට ඉතින් මට ඒ හැකියාව නැහැ. වේද මට ඔක් කරලා පෙන්වන්න බෑ. ඒ ඥානය මට අදාළ නැහැ. මට අදාළව ඒ ඥානය පිහිටලා නැහැ. මේගොල්ලන්ට පුළුවන් මේ නාලයක් විදියට රෝල් කිරීමේ හැකියාව. මේ බලන්න. දිවෙහි පාර්ශ්වික ධාරය නාලයක් ලෙසට උඩු අතට රෝල් කිරීමේ හැකියාව. මෙතනත් අපි කියනවා මොකද්ද? ප්‍රමුඛ සමයුග්මක හා විෂම යුග්මක ආකාරවලට මොනවද කරන්න පුළුවන්? දිව රෝල් කරන්න පුළුවන්. හැබැයි නිලීන සමයුග්මකයි නම් ඒ කියන්නේ මං වගේ නම් පැහැදිලි දිව රෝල් කිරීමක් කරන්න බෑ. පැහැදිලිද? නැමුණු මාපට ඇඟිල්ල හා ඍජු මාපට ඇඟිල්ල මට තියෙන ඍජු මාපට ඇඟිල්ල. මෙන්න මේ අන්තර්පර්ව සංදියේ අසාමාන්‍යතාවයක් හේතු කොටගෙන මේ ඇඟිල්ල මෙන්න මේ පැත්තට නැවෙන්න පුළුවන්. අන්න මට ඉතින් ඒක නමලා පෙන්නනවා මිසක් වෙන විදියක් නෑ. එහෙමනම් අපි කියනවා මොකක් කියලාද? අන්න නැමුණු මාපට ඇඟිල්ලක් කියලා. අපි රූපේ බලලා ඉන්නේ. මේ අපිට හම්බෙන ඍජු මාපට ඇඟිල්ල. මේ තියෙන නැමිච්ච මාපට ඇඟිල්ල. ඒතර ඔය දෙකෙන් මට තියෙන්නේ මෙහෙම එකක්. පැහැදිලි. මට මේක මේ විදියට නවන්න නම් ඉතින් මම මේක ලණුවක් දාලා නවන්න ඕන මේක මේ අතට. එහෙම එකක් කරන්න බෑනේ. එහෙනම් බලන්න අපි එනවා මොකද්ද? මාපට ඇඟිල්ලේ පවතින ඔබ ලියනකොට ලියන්න මේම මේ මාපට ඇඟිල්ලේ පවතින අන්තර්පර්ව සංදී අධික සුනම්‍යතාවය. මේක මේ අන්තර්පර්ව සංදියේ තියෙන අධික සුනම්‍යතාවය. ඒක නැමෙන ප්‍රමාණය වැඩි. ඒකේ ප්‍රතිඵලයක් විදියට මොකද වෙන්නේ? පිටිපසට නැමීමේ తত্ত্বය මේක. පැහැදිලිද? එතකොට ඍජු මාපට ඇඟිල්ලට හේතු වෙන්නේ ප්‍රමුඛ සමයුග්මක හෝ විෂම යුග්මකයි නම් ඍජු මාපට ඇඟිල්ලක් තියෙනවා. ඒ කියන්නේ මට එක්කෝ කැපිටල් S එහෙමත් නැත්නම් කැපිටල් S සිම්පල් S තියෙනවා. හැබැයි මේ ඇඟිල්ල මේ පැත්තට නැවෙන කෙනෙක්ට තියෙන්නේ
සිම්පල් ලෙස් තත්ත්වය. පැහැදිලිද? ඔන්න අපිට හම්බ වෙන සුලභ මානව මෙන්ඩලීය ලක්ෂණ 5ක් තමයි අපි මේ කතා කරේ. දැන් අපිට පුළුවන් ලේසියෙන් ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න. මෙන්න ප්‍රශ්නයට අපිට බොහොම පහසුවෙන් යන්න පුළුවන්. සුලභ මානව මෙන්ඩලීය ලක්ෂණයක් නොවන්නේ කුමක්ද? 1. ඇලුණු කම්පෙති හා නිදහස් කම්පෙති. ඒක හරි. නළලේ කේශ රේඛාව පහතට නැමී පැවතීම. ඒකත් හරි. ඒකත් සුලභ මානව මෙන්ඩලීය ලක්ෂණයක්. මානව ABO රුධිර ගන්න. එහෙම එකක් නම් අපි සාකච්ඡා කරේ නෑද? අපි එහෙම එකක් ගැන කතා කරේ නෑ. දිව රෝල් කිරීමේ හැකියාව. ඒ ගැන අපි කිව්වා. පාර්ශ්වික ධාරය නාලයක් ලෙස රෝල් කරන්න පුළුවන් වෙන එක. නැමුණු මාපට ඇඟිල්ල හා ඍජු මාපට ඇඟිල්ල. පැහැදිලිද? එහෙමනම් ABO රුධිර ගණ මානව මෙන්ඩලීය ලක්ෂණයක් නෙවෙයි. ABO රුධිර ගණ පරම්පරාගත වීම සිද්ධ වෙන්නේ බහුඇලීලතාවය මගින්. මතක් කරගන්න, මතක නැත්තම් ලියා ගන්න. ABO රුධිර ගණ පරම්පරාගත වීම බහුඇලීලතාවය මගින් සිදුවන්නකි. ඒකට හේතු වන ප්‍රවේණ විද්‍යා මූලධර්මය තමයි බහුඇලීලතාවය. බහුඇලීලතාවය. පැහැදිලිද? ඔන්න 4 වෙනි බහුවර්ණ ප්‍රශ්නය අපි ඔය සාකච්ඡා කරලා අවසන් කරේ. ඒකට අදාළ සිද්ධාන්ත ටික තමයි මේ තියෙන ඔයගොල්ලන්ට අන්න බලාගෙන යන්න පුළුවන්. ඊට අදාළ මූලික සිද්ධාන්ත කාරණා ටික. පහත පෙළවැල සටහනේ ප්‍රශ්නය අහන්නේ නම් පෙළවැල සටහන් ගැනයි ප්‍රශ්නය අහලා තියෙන්නේ. දැක්වෙන්නේ එක්තරා පවුල් පෙළපතක වර්ණන්දතාවයේ ප්‍රවේණිගත වන ආකාරය. එම පෙළවැල සටහනට අනුව පිළිගත නොහැකි ප්‍රතිචාර තෝරා. කියන්නේ මේක මේ අපිට දෙන විභාගෙට දෙන 40න් පස්සේ තියෙන බහුවර්ණ ප්‍රශ්නයක්. අපි දන්නවා 41 ඉඳලා 50 දක්වා ප්‍රශ්න A B C D E කියලා කොටස් වලින් අපිට දෙන්න. ඒකෙන් තෝරලා අපිට ගන්න තියෙන පිළිතුර තෝරලා ගන්නයි තියෙන්නේ. ඒ જાතියේ ප්‍රශ්න. ඒ කියන්නේ ප්‍රතිචාරය රසිරක් ප්‍රතිචාර තෝරන්න කියන. ඒතර මෙන්න මේ පෙළවැල සටහන් ගැන අන්න අපි මෙන්න මේ ටික දැනගෙන තියෙනවා. බලන්න පෙළවැල සටහනක් කියලා කියන්නේ මේ පවුල් ගසක මේ ලක්ෂණ පරම්පරාගත වීම නිරූපණය කරන්න පුළුවන් සටහන. පැහැදිලිද? මේක රේඛා සටහනක් විදියට දීලා තියෙනවා. මේ දීපු පෙළපතක. ඉතින් ගොඩක් වෙලාවට මේක අපි පාවිච්චි කරනවා මේ එංගලන්තේ රජ පෙළපත අරගෙන. ඒගොල්ලන්ගේ අන්න මේවා පරම්පරාගත වුණේ ලක්ෂණ කොහොමද කියන මොකද ඒක පිළිබඳ විස්තර තියෙනවනේ අපි ළඟ. හැබැයි අපේ පරම්පරාවල් ගැන එහෙම දීර්ඝ විස්තරයක් අපි ළඟ නැහැ. අපි දන්නවා අපේ අම්මා තාත්තා ගැන දන්නවා, ආච්චි සීයා ගැන දන්නවා. එයින් එහා අපිට බොහොම ලිඛිත ඉතිහාසයක් අපිට නැති හින්දා අර වගේ රජ පෙළපතක බොහොම දිගු ඉතිහාසයක් තියෙනවා. ඒතකොට සමහර රෝග තිබුණා නම් ඒවා සම්බන්ධයෙන්ුත් අන්න ලිඛිත සාක්ෂි තියෙන හින්දා අපි ඒ වගේ එකක් පාවිච්චි කර ගන්නවා මේ වැඩේ සඳහා. ඒතකොට මේ බලන්න දෙන ලද පවුල් ගසක ෆැමිලි ට්‍රී එකක නිශ්චිත ප්‍රවේණික ලක්ෂණය ප්‍රවේණිගත වන ආකාරයේ රේඛා සටහනක් මගින් නිරූපණය කළ විටය පෙළවැල සටහනක් ලෙස හඳුන්වනවා. ඒතකොට දෙන ලද පවුල් ගසක අන්න යම් ප්‍රවේණික ලක්ෂණයක් පරම්පරාගත වන ආකාරය දැක්වෙන රේඛා සටහන තමයි අපි කියන්නේ මොකක් කියලාද? පැහැදිලිද? ඒතකොට මේකෙන් මේ පරම්පරා ගණනාවක් එක්රැස් කරපු තොරතුරු තමයි අපි මේ පෙළවැල සටහන හදන්න පාවිච්චියට ගන්න. මේ සදා සංකේත ටිකක් අපි පාවිච්චි කරමු. ඒතකොට මේකෙදි මේ කොටුවකින් අපි පෙන්නනවා පිරිමි කෙනෙක්ව, රවුමකින් පෙන්නනවා අපි ගැහණු කෙනෙක්ව,
මේ කොටු අරගෙන එක පාට කරොත් එහෙම අපි කියනවා ඒ රෝගී පිරිමි කෙනෙක්. මේ රවුමක් ඇඳලා එක පාට කරොත් අපි යන්න කියනවා මොකක් කියලාද? රෝගී ගැහණු කෙනෙක් කියලා. ඒතර ඔය මූලික සංකේත 4. ඊට අමතරව මේ බලන්න අපි මේ විදියට මේ ඒතර මේ ගැහණු කෙනෙක් මේ පිරිමි කෙනෙක් අතර අපි හරස් සිරක් ඇඳපුවාම එකෙන් අපි කියන්නේ මේක විවාහයක්. මේ දෙන්න තමයි කසාද බැඳලා ඉන්නේ. කියන්නේ මවක් පියා මවයි පියයි. ගැහණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි විවාහ වෙලා තියෙන. එතකොට මේ විවාහයෙන් පස්සේ ලැබෙන දරුවෝ තමයි අපි මේ විදිහට දාලා තියෙන්නේ. එතකොට ඔන්න පෙළවැල සටහනක තියෙන මූලික සංකේත ටික තමයි ඔය දීලා තියෙන්නේ. පැහැදිලිද? ඔය සංකේත ටික තමයි අපි අරගෙන තියෙන්නේ පෙළවැල සටහනේ. එතකොට ඔන්න ඔය ටික පාවිච්චි කරලා අපි ගැටලුව විසඳන්න බලමු. මේ මෙන්න දීපු පෙළවැල සටහන. එතකොට බලන්න පරම්පරාවල් තියෙනවා. එකයි පළමු පරම්පරාව, දෙවන පරම්පරාව, තුන්වන පරම්පරාව, හතරවන පරම්පරාව කියලා පරම්පරා 4ක් දීලා තියෙනවා. එතකොට මෙතන ගැහණු කෙනෙකුයි පිරිමි කෙනෙකුයි විවාහ වෙලා දරුවෝ 3 දෙනෙක් හම්බෙලා තියෙනවා. ගැහණු දරුවෝ දෙන්නෙක් හම්බෙලා තියෙනවා, පිරිමි දරුවෙක් හම්බෙලා තියෙනවා. ඒ පිරිමි දරුවා අන්න මේ තත්වයේ තියෙනවා වර්ණාන්ධතාවයේ තියෙන එක්කෙනෙක්. මේ වර්ණාන්ධතාවයේ තියෙන එක්කෙනෙක්. ඒතර පිරිමි දරුවෙක් හම්බෙලා තියෙනවා, එයා වර්ණාන්ධතාවයේ තියෙන එක්කෙනෙක්. එතකොට අපි ගන්නවා එහෙනම් වර්ණාන්ධතාවයේ තියෙනවා කියලා කියන්නේ අන්න පිරිමි කෙනෙක්. ඒ හින්දා මෙයා x මේ බලන්න. එතකොට x y අන්න පිරිමිනේ. එතකොට මෙයාගේ වර්ණාන්ධතාවයේ තියෙනවා කියලා කියන්නේ අපි දන්නවා x වර්ණ දේහ මත තියෙන නිලීන ජානයක් තමයි හේතු වෙන්නේ. සිම්පල් b ජානයේ හේතු වෙන්නේ. පැහැදිලි? අන්න x වර්ණ දේහයක් මත තියෙන සිම්පල් b ජානය තමයි හේතු වෙන්නේ මේ වර්ණාන්ධතාවය සඳහා. අන්න. එතකොට මේ අපිට හම්බෙන රෝගී පිරිමි කෙනෙක්. අන්න එතකොට මේ දෙවන පරම්පරාවේ රෝගී පිරිමි කෙනෙක් ලැබිලා තියෙනවා නම් ඒතර අපි දැන් ඔන්න කල්පනා කරන්න ඕන මේ අපිට හම්බෙන පියා මේ මව. ඒතර අපි දන්නවා පියා x y මව x x. ඒතර පිරිමි බවට හේතු වෙන්නේ අන්න මේ පිරිමි දරුවට මේ y වර්ණ දේහය එන්නේ කාගෙන්ද? එයාගේ පියාගේ. මේ x වර්ණ දේහය එන්නේ එයාගේ මවගේ. මව රෝගී කියලා දීලා නැහැ. රෝගී නම් පාට කරලා තියෙන්න එපා. එහෙනම් මෙන්න මේ x වර්ණ දේහ මත සිම්පල් b කියන ඇලීලය ආවේ අම්මගේ. අන්න වෙයි. පැහැදිලි? එහෙනම් එයාගේ මේ x වර්ණ දේහ මත තියෙන කැපිටල් b. ඒ කියන්නේ මේ අම්මා වාහක මවක්. එහෙනම් අපිට හම්බෙනවා ඇයට දාව උපදින පිරිමි දරුවෙක් ඉන්නෝ රෝගී දරුවෙක්. මේ ගැහණු දරුවෙක් ඉන්නෝ මෙතනත් ගැහණු දරුවෙක් ඉන්නෝ මේ දෙන්නම අපිට හම්බෙන්නේ මේ නිරෝගී. රෝගී නම් පාට කරලා තියෙන්න එපා. හැබැයි මේ ගැහණු දරුවා කසාද බඳිනවා පිරිමි කෙනෙක්ව. B කියන ගැහණු දරුවා ඒ කියන අන්න පිරිමි කෙනෙක් කසාද බැඳලා යාට දරුවෝ හම්බෙනවා. පිරිමි දරුවෝ දෙන්නෙක් හම්බෙනවා. ඒතර පිරිමි දරුවෝ දෙන්නටම අන්න වර්ණාන්ධතාවයේ තියෙනවා මේ x වර්ණ දේහ මත b තියෙනවා අන්න y. මේ x වර්ණ දේහ මත සිම්පල් b තියෙනවා y අන්න y. එතකොට දැන් උන කල්පනා කරන්න ඕන මේ දෙන්නම රෝගී නම් ඒ දෙන්නටම සිම්පල් b ඇලීලා තියෙනවා නම් පැහැදිලි? එතකොට මේගොල්ල පිරිමි අය. එතකොට මේ පිරිමි අයට y වර්ණ දේහය එන්නේ පියාගෙන්. එතකොට මේ අපිට හම්බ වෙන අන්න xy පියා. මේ අපිට හම්බ වෙන xx
මව ඔය XX මව. හැබැයි මේ පිරිමි දරුවෝ දෙන්නටම මවගෙන් තමයි මොකක් ඇවිත් තියෙනද? මෙන්න මේ සිම්පල් B කියන ඇලීලය ඇවිල්ලා තියෙන. මොකද අම්මගේ Y වර්ණ දෙක නෑනේ දරුවෝනේ. එහෙනම් Y එනවා නම් ඒක එන්න ඕන තාත්තගේ. එහෙනම් මේ මව කොයි જાතියේ මවක්ද? රෝගී කියලා දීලා නෑනේ. එහෙනම් ඇය අන්න වාහක මවක්. ඒ කියන්නේ යාට තියෙනවා කැපිටල් X වර්ණ දෙය මත කැපිටල් B තියෙනවා. ඒ වගේම X වර්ණ දෙය මත සිම්පල් B තියෙනවා. වාහක මව. පැහැදිලිද? අන්න. දැන් ඊට පස්සේ මේ මවටයි පියාටයි බලන්න හිතුව මේ අම්මයි තාත්තගෙන් උපදින දරුවෝ දවසක දෙමව්පියෝ වෙනවා මේ. වෙලා කසාද බැඳලා දරුවෝ හදනවා. ඒක නේ සාමාන්‍ය සංසිද්ධිය. එතකොට මේ වාහක මවට දාව ඉපදිච්ච මේ පිරිමි දරුවා රෝගී. එයා කසාද බඳිනවා මේ පවුලෙන් ආපු කෙනෙක්ව මේ තව පවුලක්. පැහැදිලිද? අන්න මේ හම්බෙච්ච ගෑනු දරුවා වෙන පිරිමියෙක් එක්ක කසාද බැඳලා දරුවෝ හදනවා. ඒකෙත් හම්බෙනවා ගෑනු දරුවෙක් හම්බෙනවා, පිරිමි දරුවෙක් හම්බෙනවා, ගෑනු දරුවෙක් හම්බෙනවා. මේ ගෑනු දරුවා නිරෝගී දරුවෙක්. හැබැයි යා කසාද බඳින්නේ අනරෝගී එක්කෙනෙක්. නමක් කරන එක්කෙනෙක්ද? වර්ණන්දතාවයේ තියෙන එක්කෙනෙක් කසාද බැඳලා තියෙනවා. එතකොට ඒ දෙන්නට දාව පිරිමි දරුවෙක් හම්බෙනවා. ඒ පිරිමි දරුවා X Y අන්න රෝගී එක්කෙනෙක් ඉඳ යා ළඟ සිම්පල් B තියෙනවා. සිම්පල් B තියෙනවා. පැහැදිලිද? එතකොට දැන් එනවා මෙයා ගැන කියන්න. හරි ඉන්ට්‍රස්ටිං වැඩක්. හරියට ඔලුවට දාගත්තාන් පස්සේ මාර ලේසි. මේ බලන්න. එතකොට මේ Y වර්ණ දෙකේ කාගෙන්ද ආවේ? මෙයාගෙන් ආවේ. මේ Y වර්ණ දෙක ආවේ මෙයාගේ. කාගෙන්ද? තාත්තගෙන් ආවේ. අම්මගෙන් නෙවෙයි. එහෙනම් මේ Y මෙයාගෙන් ආවනම් මේ Y වර්ණ දෙකේ ආවේ පියාගෙන්. එහෙනම් මේ X වර්ණ දෙකේ ඇවිල්ලා තියෙන්නේ මවගේ. X වර්ණ දෙක මත මොනවාද තියෙන්නේ? සිම්පල් B කියන නිලීන ඇලීලය තියෙනවා. එහෙනම් මෙයත් මොන જાතියක් කෙනෙක්ද? X වර්ණ දෙක මත සිම්පල් B තියෙනවා. අනිත් එකේ කැපිටල් B. දෙපැත්ත මාරුනට කමක් නැහැ. අපව කියන්න මේ රෝගී පිරිමියෙක්, ඒ රෝගී පිරිමියයි මෙයයි විවාහ වෙලා දරුවෙක් හම්බෙනවා. දරුවා පිරිමි දරුවෙක්. එයා රෝගී. එයා රෝගී නම් එයා පිරිමි දරුවෙක් වෙන්න Y වර්ණ දෙකේ ආවේ තාත්තගෙන් නම් X එන්න ඕනේ අම්මගේ. එයා රෝගී හින්දා X වර්ණ දෙක මත නිලීන සිම්පල් B ඇලීලේ තියෙනවා. ඒක ආවේ කාගෙන්ද? අම්මගෙන් ආවේ. එහෙනම් අපි කියනවා මොකක් කියලාද? මෙයා අම්මා වාහකයි. අන්න දැන් මොකද කියන්නේ මේ දෙන්නම? මේ දෙන්නගෙන් තව දරුවෙක් උපදිනවා. පිරිමි දරුවෙක්. එයා කසාද බඳිනවා කාන්තාවක්. බෙදලා දරුවෝ දෙන්නෙක් හම්බෙනවා. ලැබෙන දරුවෝ දෙන්නම නිරෝගී දරුවෝ දෙන්නෙක් හම්බෙනවා. පැහැදිලි? නිරෝගී ගෑනු දරුවෝ දෙන්නෙක් හම්බෙන්නේ. ඒ ගැන අපි ඔහොමම තියමු. අපිට එයින් එහා එකක් ඕනේ නැහැ. මෙන්න මේ ටික අපිට තියෙන එහෙනම්. දැන් ඔන්න ඔය කාරණා ටික අපි බොහොම පැහැදිලිව මේ පෙළවැල සටහනට ඇතුළත් කරගත්තා. ඒක අපි කරගන්න ඕන එකක් අහන්න. අපිට දීලා නැහැ වෙන මුකුත්. අපිට කිසිවක් දීලා නැහැ. දීලා තියෙන්නේ මේ රෝගී අය අපිට පාට කරලා දීලා තියෙනවා එච්චරයි. දැන් එහෙමනම් ඕක සම්බන්ධයෙන් අපෙන් අහන්නේ පිළිගත නොහැකි ප්‍රතිචාර මොනවද කියලා. පිළිගත නොහැකි ප්‍රතිචාර මොනවද කියලා. අපි යනවා ප්‍රතිචාර ටික බලන්න. දෙවන පරම්පරාවේ ස්ත්‍රීන් දෙදෙනාම වාහක ස්ත්‍රීන් වේ. දෙවන පරම්පරාවේ දෙදෙනාම වාහක ස්ත්‍රීන් වේ. බලන්න හරිද කියලා. දෙවන පරම්පරාවේ දෙවන පරම්පරාවේ අපිට හම්බෙන දෙදෙනාම මේ දෙවන පරම්පරාව. දෙවන පරම්පරාවේ දෙදෙනාම වාහක ස්ත්‍රීන් වේ. ඒ කියන්නේ මෙයයි දෙන්නාම වාහකයි. මොකද කියන්නේ? දෙදෙනාම වාහක ස්ත්‍රීන්ද? ඔව් මෙතනත් දැන් ලෙහෙමු මේ ගෑනු කෙනෙක් එයාගේ XB
අන විෂම යුග්මකයි මෙයා වාහකයි. මේ අපිට හම්බ වෙන නිරෝගී පිරිමියෙක් කෙනෙක් එයා XY අන්න. එතකොට මේ තුන්වන પરම්පරාව ගැන බලන්න යනකොට අන අපිට හම්බෙන එකක් තමයි මේ අන්න. එතකොට මේ විවාහය සිද්ධ වෙනවා. මෙයා වාහකයි මේ පිරිමියා නිරෝගී පිරිමියෙක්. පැහැදිලි? එතකොට එහෙමනම් මේ පිරිමියෙක් කෙනෙක් නම් මෙයා නිරෝගී නම් ඒ නිරෝගී පිරිමියාට මේ තාත්තගෙන් ඇවිල්ලා තියෙන්නේ අන්න XY. පැහැදිලි? අන්න එතකොට මෙයා මේ නිරෝගී පිරිමියෙක් මේ තාත්තා නිරෝගී. හැබැයි මෙතන මේ වාහක ස්ත්‍රියක් ඉන්නවා. එහෙනම් වාහක ස්ත්‍රියක් ඉන්නවා නම් මේ අම්මා මක් වෙන්න ඕනද? අන්න වාහක මවක් වෙන්න ඕන. එහෙනම් එයා කොයි જાතියක් කෙනෙක්ද? X simple B අන්න capital B තියෙන එක. පැහැදිලි? තේරුණාද වැඩි? ඕක තමයි මේ අපිට හම්බ වෙන මූලික කාරණා ටික. එතකොට දැන් මෙතනින් පල්ලෙහා ටිකක් ඕනනම් අපිට අරන් බැලුව හැකි. එතකොට මේ නිරෝගී පිරිමියෙක් මේ ගෑනු දරුවෝ දෙන්නෙක් හම්බෙලා තියෙන. එහෙනම් මේ මව අනිවාර්යයෙන්ම XX කොහොම කෙනෙක් වෙන්න ඕනද? නිරෝගී එක්කෙනෙක් වෙන්න ඕන. ඉතින් නිරෝගී නම් අන්න අපිට හම්බෙන එකක් තමයි අන්න X වර්ණ දේහ මත capital B තියෙන. අන්න එහෙනම් මෙයා කොහොම කෙනෙක් වෙන්න ඕනද? X capital B අන්න X capital B. අන්න ඒක අපිට උත්තරේ ගන්න ඕනේ නැති වෙයි. මේ බලන්න. එවනම් ඔන්න අපේ උත්තර ටික. දෙවන પરම්පරාවේ ස්ත්‍රීන් දෙදෙනාම වාහක ස්ත්‍රීන් වේ. ආපහු වෙන්න. දෙවන પરම්පරාවේ ස්ත්‍රීන් දෙදෙනාම මෙයයි දෙන්නම වාහකයි. මොකද කියන්නේ? ඊතානි වැරදි. ආන්න. දෙක. දෙවන પરම්පරාවේ පිරිමි දරුවාට වර්ණාන්ධතා ඇලීලේ ලැබී ඇත්තේ ඔහුගේ මවගෙන්. දෙවන પરම්පරාවේ පිරිමි දරුවාට බලන්න. දෙවන પરම්පරාවේ පිරිමි දරුවාට මේ වර්ණාන්ධ ඇලීලේ ඇවිල්ලා තියෙන අම්මගෙන්ලු. හරිනේ මේ. මවට තමයි මේ ඇලීලේ තියෙන්නේ. ඒකෙන් තමයි මෙයාට ආවේ මේ. එහෙනම් අන්න දෙවෙනි ප්‍රකාශය ඊතානි වැරදි. බලන්න හරියට හදාගත්තායින් පස්සේ පෙළවැල සටහන උත්තර හොයාගන්න එක හරි ලේසි. සීවලට අහනවා සිව්වන પરම්පරාවේ ඊ පුද්ගලයාට වර්ණාන්ධතා ඇලීලේ ලැබී ඇත්තේ ඔහුගේ පියාගෙන්. පැහැදිලි? සිව්වන પરම්පරාවේ අන්න ඊ පුද්ගලයාට කො බලන්න සිව්වන પરම්පරාවේ හතරවන પરම්පරාවේ ඊ පුද්ගලයාට මෙයාට මෙයා වර්ණාන්ධතා ඇලීලේ ඇවිල්ලා තියෙන්නේ ඔහුගේ පියාගෙන්ලු. මාර කතාවක් නේ. පියාගෙන් එතකොට එහෙනම් ඉතින් පියාගෙන් තමයි දෙකම ඇවිල්ලා තියෙන්නේ. X උත් ඇවිල්ලා Y උත් ඇවිල්ලා. එහෙම වෙන්න බෑනේ. පැහැදිලි? එතකොට පියාගෙන් තමයි Y එන්නේ පිරිමි දරුවෙක්ට. එහෙනම් මේ වර්ණාන්ධ ඇලීලේ ඇවිල්ලා තියෙන කාගෙන්ද? අන්න මවගේ. එහෙනම් අපෙන් අහන්නේ අපි ආපහු සිව්වන પરම්පරාවේ ඊ පුද්ගලයාට වර්ණාන්ධතා ඇලීලය ලැබී ඇත්තේ ඔහුගේ පියාගෙනි. ඒක වැරදි. පිරිමියෙකුට Y වර්ණ දේහය එන්නේ අන්න තාත්තගෙන්. එහෙනම් X වර්ණ දේහ මත තමයි මේ නිලීන ඇලීලය තියෙන්නේ. ඒක එන්න ඕන අනිවාර්යෙන් කාගෙන්ද? අම්මගෙන් එන්න ඕන. ඒක තර්කයක් නෙවෙයි. ඒක තර්කයක් නෙවෙයි. අපි හදපු එකේ තියෙනවා මේ. මෙයාට මේ XB කියන X වර්ණ දේහ මත තියෙන නිලීන ඇලීලය ආවේ කාගෙන්ද? මේ ආවේ අපිට ආවේ කාගෙන්ද? අන්න අම්මගෙන් ඇවිත් තියෙන. තාත්තගෙන් ආවේ Y මේ. තාත්තගෙන් ආවේ Y. ඇයි? තාත්තා ළඟ තමයි පිරිමි බවට හේතු වන Y වර්ණ දේහ තියෙන. එකෙන් තමයි පිරිමි දරුවා පිරිමි වෙන්නේ. එහෙනම් Y ආවනම් තාත්තගෙන් X එන්න ඕනේ අම්මගෙන්. මෙයා වර්ණන්ද නම් අම්මගෙන් ආවේ X මත සිම්පල් B ඇලීලේ තියෙන එක කියලා. ආන්න. යන්න ඊළඟ එක. ඊ පුද්ගලයාට වර්ණාන්ධ නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවය බිඳුව වේ. ඊ පුද්ගලයාට වර්ණාන්ධ නොවන සොහොයුරන් ලැබීමේ
සම්භාවිතාවය සොහොයුරන් ලැබීමේ බලන් ඊ පුද්ගලයාට මේ ඊට වර්ණන්ද සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවේ බිඳුවයි. එතකොට මෙයාට මේ වර්ණන්ද සොහොයුරන් හම්බෙන්න බැරිද? මෙයා කසාද බඳිනවා කියන්නකෝ මෙයාව මේ කසාද බැඳලා හම්බෙන පිරිමි දරුවෝ ඉන්නෝ. ඒකට එන්න බැරිද මේ අන්න එන්නේ වයිනේ සම්භාවිතාවේ බිඳුවයිලු. ආපහු බලන්න මොකද්ද කියන්නේ? ඊ පුද්ගලයාට වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවේ. එතකොට අපි කිව්වා A ප්‍රකාශය නිවැරදි, B ප්‍රකාශය නිවැරදි, C ප්‍රකාශය වැරදි. අන්න ඊට පස්සේ D ප්‍රකාශය ඊ පුද්ගලයාට වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවේ බිඳුව වේ. පැහැදිලි? ඊ පුද්ගලයාට වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවේ චුට්ටක් බලන්න. අන්න මේ ඉන්නේ ඊ පුද්ගලයාට වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවේ බිඳුවයි. අපිට කොහෙදිවත් කියන්නේ මේ දෙන්න මේ මුහුණුකරණයක් වෙනවා කියලා. එතකොට ඔබ බලන්න කල්පනා කරලා ආන්න මෙයා එතකොට x වර්ණ දේහ මත සිම්පල් b තියෙන ආන්න මේ පිරිමි එක්කෙනෙක්. මේ කවුද මේ? රෝගී පිරිමි. අපිට කියන්නේ වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ. පැහැදිලිද? වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාව. ඒක අපව කියවන්න මොකද්ද කියන්නේ කියලා. ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න මේකේ. ඊ පුද්ගලයාට වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවය. ඒ කියන්නේ පෙළවැල සටහන අපිට චුට්ටක් උතනින් දික් කරගන්න වෙනවා. ඔන්න බලන්නකො මොකද්ද කියන්නේ කියලා එනවා. මේ දැන් මේ අම්මයි තාත්තගෙන් මේක දරුවෙක්නේ හම්බෙලා තියෙන්නේ. මේකෙන් තව දරුවෙක් එනවලු සොහොයුරෙක් එනවලු තව පිරිමි දරුවෙක් එනෝ වර්ණාන්ද නොවන පිරිමි දරුවෙක් එන්න තියෙන සම්භාවිතාවේ බිඳුවයි. එතකොට ඔන්න බලන්න එක එන විදිය කොහොමද කියලා. එතකොට පිරිමි දරුවෙක් නම් අනිවාර්යයෙන් මක් වෙන්න ඕනද? XY වෙන්න එපා මේ. මෙයා පිරිමි දරුවෙක් නම් අනිවාර්යයෙන්ම අපිට එන්න ඕන මොකද්ද? X වර්ණ දේහයකුයි Y වර්ණ දේහයකුයි තියෙන්න ඕන. ඔන්න පිරිමි කෙනෙක්. මෙයාට මේ තව සොහොයුරෙක් හම්බෙනවා කියලායි කියන්නේ. තව සොහොයුරෙක් මේ දෙන්නගෙන් මේ අම්මටයි තාත්තටයි දාව එක පිරිමි දරුවෙක් හම්බුණා තවත් පිරිමි දරුවෙක් හම්බෙනවා. එයා වර්ණාන්ද නැති පිරිමි දරුවෙක් ගන්න. එහෙමනේ කියන්නේ. එතකොට ඔන්න බලන්න. මේ අම්මටයි තාත්තටයි දාවනේ ඉන්නේ. පිරිමි දරුවෙක් නම් අන්න. එතකොට මේ තාත්තගෙන් තමයි Y එන්නේ. මේ අම්මගෙන් එන්න පුළුවන් මොකද්ද? අන්න සිම්පල් B එන්න පුළුවන්. මේ විදිහට. පැහැදිලි? එතකොට අන්න සිම්පල් B එකක් එන්න පුළුවන්. එහෙම වුණොත් මෙයා රෝගී. එතකොට සිද්ධාන්තේ ඔළුවේ තියෙන්න ඕනේ පිරිමි දරුවෙක් තීරණය කරන්නේ තාත්තා මේ. ඇයි යාළක තමයි Y වර්ණ දේහය තියෙන්නේ. තාත්තගෙන් Y ආවනම් ආපහු ඉතින් තාත්තගෙන් X උත් එන්න බෑනේ. එහෙනම් එන්න ඕන කවුද? අම්මගෙන් තමයි X එන්න ඕන. පැහැදිලිද? අන්න එතකොට ඔන්න මේ අපිට හම්බෙච්ච සිම්පල් B මෙතෙන්ට ආවා. එහෙනම් දැන් එන්න තියෙන කාත් එක්කද මේ Y එක්ක කවුද එන්න ඕනේ? කැපිටල් B එන්න ඕනේ මේ. පැහැදිලි? එතකොට එක්කෙනෙක් ආව ඔන්න මේ
රෝගී එක්කෙනා x සිම්පල් b y තව සොහොයුරෙක් හම්බෙනවා කියලානේ ඔය කියන්නේ. අන්න එයා x capital B y x capital B y පැහැදිලි. එතකොට මෙයා නිරෝගී එක්කෙනෙක්. ඒතර රෝගී එක්කෙනෙක් වෙන්න බෑ. ඇවිල්ලානේ තියෙන්නේ මෙයා ගිහින් තියෙන්නේ මෙයාත් එක්ක ආන්න මේ එකක් මේ අනිත් එක. එහෙනම් ඔන්න ප්‍රකාශය ගන්න මොකද්ද කියන්නේ? ඊ පුද්ගලයාට වර්ණාන්ද නොවන සොහොයුරන් ලැබීමේ සම්භාවිතාවයේ බිඳුවයි. අන්න අපි කියනවා මොකක් කියලාද? C හා D යුවලගේ දියණිය වාහක ස්ත්‍රියකි. අන්න C හා D යුවලගේ දියණිය C හා D පැහැදිලිද? අන්න අපිට හම්බෙනවා මේ දෙන්නනේ. මෙන්න මේ දෙන්නගේ දියණිය අපිට හම්බෙන වාහක දුවෙක් මෙතන ඉන්නේ. එක්කෙනෙක් වාහකයි. අනිත් එක්කෙනා ගැන අපි හොයන්නේ නැහැ. අන්න එහෙනම් ඔන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. C හා D දියණිය වාහක ස්ත්‍රියකි. ආන්න ගැලපේ. එතකොට අපෙන් ප්‍රශ්නේ ඇහුවේ මොකද්ද? අපෙන් ප්‍රශ්නේ අහලා තියෙන්නේ පාත පෙළවැල සටහනේ දැක්වෙන්නේ එක්තරා පවුල් පෙළපතක වර්ණන්දතාවයේ ප්‍රවේණිගත වන ආකාරයයි. එම පෙළවැල සටහනට අනුව පිළිගත නොහැකි ප්‍රතිචාරය තෝරන්න. එතකොට පිළිගන්න බැරි ප්‍රතිචාරය තමයි අන්න අපිට හම්බ වෙච්ච මොනවද? C හා D පිළිගන්න බෑ. A පිළිගන්න පුළුවන්, B පිළිගන්න පුළුවන්, අන්න C බෑ, D බෑ, E පිළිගන්න පුළුවන්. එහෙනම් අපිට හම්බ වෙන්නේ C D නිවැරදි. එතකොට මතක් කරගන්න C D නිවැරදි නම් C හා D නිවැරදි නම් පිළිතුර අපිට හම්බ වෙන්නේ කීය කියලාද? පිළිතුර 4. මොකද අපි දන්නවා අපිට දීලා තියෙනවා වගුවක්. ABD නිවැරදි නම් උත්තරේ 1. ACD නිවැරදි නම් උත්තරේ 2. AB නිවැරදි නම් උත්තරේ 3. CD නිවැරදි නම් උත්තරේ 4. වෙනත් ප්‍රතිචාරයක් හෝ ප්‍රතිචාර සංයෝජනයක් නිවැරදි නම් උත්තරේ 5. එතකොට මම මේ ගත්ත කාලේ ඔබට යන්නේ නැහැ. මම මේක විස්තර කරමින් තමයි අන්න ඔබට ප්‍රශ්නේ විසඳලා දුන්නේ. හැබැයි අන්න පිළිතුර අපි කියනවා CD එහෙනම් උත්තරේ 4 කියලා. ඕගොල්ලන්ට ඔච්චර කාලයක් ගත වෙන්නේ නැත්තේ මේක ඕගොල්ලෝ මේ විදියටම දාගෙන යන. පෙළවැල සටහන දුන්නයින් පස්සේ මේ රෝගීන් මාක් කරලා දුන්නා නම් අපි දන්නවා පිරිමි කෙනෙක් නම් රෝගී නම් X වර්ණ දෙය මත නිලී නැලීලේ තියෙන්න ඕන මේ ආන්න. ස්ත්‍රීන් වාහකද කියලා නිකම් පේන්නේ. ස්ත්‍රීන් වාහකද කියලා පේන්නේ යාගේ හම්බෙන දරුවොත් එක්ක තමයි. දරුවෝ දිහා බලපුවාම අපිට පුළුවන් අම්මා වාහකද නැද්ද කියලා හොයලා බලාගන්න. ඒතර අපි මේකට සංකේත ටික දාගත්තයින් පස්සේ අපිට බොහොම පහසුවෙන් අහන ප්‍රශ්නෙට නිවැරදි පිළිතුර තෝරගන්න පුළුවන්. ඔබ එකපාරට මේක දිහා බලලා තීරණය කරන්න එපා. මේක විනාඩි 2කින් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඊට වඩා වැඩි කාලයක් යනවා කියලා නෑ. මේක විනාඩි 2කින් අන්න ප්‍රශ්නයේ විසඳුම හොයාගන්න පුළුවන් ලේසියෙන්. ඔබට තියෙන්නේ අන්න අම්මා තාත්තා දරුවෝ ටික බලන් ඔබගේ මතකයේ තියෙන්න ඕනේ X වර්ණ දෙය මත පවතින නිලීන ඇලීලයක් තමයි රෝගයට හේතු වේ. විෂම යුග්මක ස්ත්‍රීන් වාහකයින් ලෙස ක්‍රියා කරනවා. පැහැදිලිද? ආන්න. ඔන්න ඔය කියන කාරණෙත් එක්ක. අපි යමු ඊළඟ ප්‍රශ්නේ බලන්න. ඔය ප්‍රශ්නේ හැදිලා තිබුණේ පෙළවැල සටහන් වලින්. අපිට ඒ ගැන අදහසක් ආවා. මෙන්න 6 වෙනි බහුවර්ණ ප්‍රශ්නේ.
6වෙනි බහුවර්ණ ප්‍රශ්නේ. අන්න අපි ඒක ඊළඟ කොටසින් බලාපොරොත්තු වෙන්න ඊළඟ ප්‍රශ්න සාකච්ඡා කිරීම.